සියලුම දරුවන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ වෙනකොට සමතුලිත ජාතික ආදායම පාඩමේ පාඩම් 10ක් අපි අවසන් කරලා තියෙන්නේ. පුතාලට සුබ ආරංචියක් කියන්නද? මම ඉස්සෙල්ලාම මාතෘකාව හැටියට ගන්නවා. විවෘත ආර්ථිකයක සමතුලිත ජාතික ආදායම අපි කතා කරන්නේ. එතනදී මම පුතාලට කියනවා අපි අද 12 ශ්‍රේණියේ පාඩම් ඒකක අද 11 වෙනි සමතුලිත ජාතික ආදායම් පාඩම යටතේ අපි අවසන් කරනවා කියන එක. ඊළඟට අපි හමුවන්නේ 13 පන්තියේ පාඩම් ඒකක ඇසුරේ. ඒක මම හිතනවා පුතාලට ඊටාම සුබ ආරංචියක් කියලා. ඒ නිසා අද සමතුලිත ජාතික ආදායමේ අවසාන පාඩම් ඒකකය හැටියට ගණනය කිරීම කීපයක් තියෙනවා. පුතාලා හොඳට මතක තියාගන්න. අද මගෙත් එක්කම ගණනය කිරීම කරන්න ඕනි. මේ ගණනය කිරීම ටික කරපුවාම සමතුලිත ජාතික ආදායම සම්බන්ධයෙන් සියලුම ගණනය කිරීම පුතාලට ගණනය කරන්න හැකි වෙයි කියලා මම හිතනවා. ඒ නිසා අනිවාර්යෙන් පුතාලා හොඳට මතක තියාගන්න මේ ගණනය කිරීම ටික මා සමගම ඊටාම කල්පනාවෙන් කාරුණිකව මම ඉල්ලා සිටිනවා දෙන කටයුතු වල යෙදෙන්න කියලා. එහෙම නැති වුණොත් පුතේ මතක තියාගන්න අපිට මේ කොටස් නැවත ආවරණය කරන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ පාසලේදී නැවත හමු වුණාම. ඒ නිසා මෙම ගණනය කිරීම ටික පුතාලා ඊටාම අවධාරණයෙන් ගණනය කරන්න උත්සාහයක යෙදෙන්න මාත් සමගම. ඒ නිසා ඔබගේ සටහන් පොත ගන්න ළඟට පෑන් හෝ පැන්සල Tamanට පුරුදු හැටියට. ඒ නිසා අද මම කතා කරන්නේ ජාතික ආදායම පාඩම් ඒකකයේ සමතුලිත ජාතික ආදායම යටතේ තියෙන අවසාන පාඩම් කොටස. ඒ කියන්නේ විවෘත ආර්ථිකයක සමතුලිතය. අපි මේ වෙනකොට ආවෘත ආර්ථිකය කතා කරා, සංවෘත ආර්ථිකය කතා කරා. ඊළඟට අපි මේ අවසාන ආර්ථික මට්ටමට ආවා විවෘත ආර්ථිකය. ඒ කියන්නේ රාජ්‍ය සම්බන්ධ නොවන ආර්ථිකයක් සම්බන්ධයෙන් සරල ආර්ථිකයක් සම්බන්ධයෙන් අපි කතා කරා සමතුලිතය කොහොමද අපි කතා කරන්නේ කියලා. ඊළඟට රාජ්‍ය සම්බන්ධ වුණාම ආර්ථිකයක සිදුවන ක්‍රියාවලිය හරහා අපි කතා කරා සමතුලිතය. අද අපි කතා කරනවා විවෘත ආර්ථිකයක්. ඒ කියන්නේ ආනයන කටයුතු සහ අපනයන කටයුතු ආර්ථිකයට සම්බන්ධ වුණාම කොහොමද ගණනය කිරීම කරන්නේ සහ සමතුලිතය අපි ගණනය කරන්නේ කියන එක. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ආර්ථික විද්‍යාවේ එන 12 ශ්‍රේණියේ අවසාන ඒකකේ හරිම පහසුයි පුතේ ලකුණු අපිට ග්‍රහණය කරගන්න උසස් පෙළ විභාගයේදී. ඒ නිසා හොඳින්ම අවධාරණය කරගන්න මේ කොටස් ටික කොයි විදිහටද ගණනය කරන්නේ කියන එක. ඒ නිසා පුතාලා ලෑස්ති වෙන්න මගෙත් එක්ක මේ සියලු අධ්‍යයන කටයුතු ටික හොඳින් අවධාරණය කරගන්න. මොකද අපි ඊළඟට හම්බ වෙන්නේ පුතාලා 13 පන්තියේ පළමු පාඩම් ඒකකය ඇසුරෙන් කියන එක. මේක මම ඊටාම සන්තෝෂයෙන් පුතාලට කියන්නේ. එhmenan අපි බලමු විවෘත ආර්ථිකයක සමතුලිතය. විවෘත ආර්ථිකයක් කියලා කියන්නේ ඉකොනොමි එක ඕපන් කරනවා කියලා කියන්නේ බාහිර ලෝකයට, ඒ කියන්නේ ජාත්‍යන්තරයට අපි විවෘත කරනවා කියන එක. ඒ කියන්නේ ගෝලීකරණය යටතේ අපේ ගනුදෙනු ආනයන හා අපනයන ඔස්සේ අපි රට විවෘත කරනවා. එතකොට මතක තියාගන්න ආනයන කියන්නේ මොනවද, අපනයන කියන්නේ මොනවද කියලා. අපනයන කියන්නේ අපි අපේ රටේ තියෙන සම්පත් ඇසුරෙන් නිෂ්පාදන කටයුතු සිදු කරලා අපි විදේශ රටවලට භාණ්ඩ හා සේවා අපනයනය කිරීම. ඒ තුලින් අපිට විදේශ විනිමය ආදායම් හැටියට ලැබෙනවා. එතකොට එම විදේශ ආදායම් ටික අපි එකතු කරගෙන
අපි මොකද කරන්නේ? අපේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ හා සේවා අපි ආනයනය කරනවා. එතකොට මේවා රුපියල් වලින් අපිට කරන්න බෑ. ඒ කියන්නේ දේශීය විනිමයෙන් කරන්න බෑ. එතකොට ගෝලීයකරණය යටතේ අන්තර්ජාතික වෙළඳාමට ගියාම අපි ඒ ගනුදෙනු සිද්ධ කරන්නේ හොඳට මතක තියාගන්න ජාත්‍යන්තර විනිමය හරහා. ඒ කියන්නේ ඩොලර් හරහා. එතකොට දැන් අපි අපනයනය කරපුවාම අපිට ඒවට ලැබෙනවා ඩොලර් ආදායම්. ඒ කියන්නේ විදේශ විනිමය. අපි සංචිත හැටියට කියලා කියන්නේ. එතකොට එම දේවල් එම සංචිත එහෙම නැත්නම් එම විනිමය භාවිතා කරලා තමයි අපිට නිෂ්පාදනය කළ නොහැකි දේවල් අපි ආනයනය කරන්නේ. එතකොට මේ ආනයනය සඳහා අපි අපනයන ආදායම ඊටාම වැදගත් වෙනවා. එතකොට ආනයන අපි ඉම්පෝර්ට් හැටියටත් අපනයන අපි එක්ස්පෝර්ට් හැටියටත් හඳුනා ගන්නවා. එතකොට ආනයන අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ කැපිටල් M අකුරේ. එතකොට අපනයන අපි හඳුන්වනවා X අකුරේ. ඒක නිසා M සහ X හැටියට අපි ආර්ථිකය විදේශ වෙළඳාමට විවෘත කරපුවාම සමතුලිතය කතා කරනකොට සංකේත හැටියට පාවිච්චි කරනවා ආනයන වලට කැපිටල් M අපනයන වලට කැපිටල් X. එතකොට මේ සංකේත දෙක කිසි වෙලාවක ආර්ථික විද්‍යාවේදී වෙනස් වෙන්නේ නැහැ අදාළ ස්ථානවලදී. ඒ නිසා මතක තියාගන්න ආර්ථිකය එහෙමනම් විදේශ වෙළඳාමට විවෘත කරපුවාම අපි සමතුලිතය කොයි විදිහටද ගණනය කරන්න කියලා මතක තියාගන්න. එතකොට මේ ආනයන සහ අපනයන කටයුතු සියල්ල අපි සටහන් කරන්නේ කොහෙද? ගෙවුම් ශේෂ ලේඛනයේ. ගෙවුම් ශේෂ ලේඛනයේ තමයි අපි ආනයන කටයුතු සහ අපනයන කටයුතු සඳහන් කරන්නේ. අපි බලමු කොහොමද මේ ආර්ථිකය විදේශ වෙළඳාමට විවෘත කළාම ආනයන කටයුතු මං කිව්වා M අකුරෙන් අපනයන කටයුතු X අකුරෙන් තමා සඳහන් කරන්නේ. එතකොට විදේශ වෙළඳාමට විවෘත කළා කියන්නේ රටේ ආනයන කටයුතුත් සිද්ධ වෙනවා අපනයන කටයුතුත් සිද්ධ වෙනවා. එතකොට අපිට සමතුලිත කොන්දේසිය ගේන්න වෙනවා. අපි මේ වෙනකොට දන්නවා පුතාලා ආදායම් වියදම් ක්‍රමයේ යටතේ සමතුලිතය කොහොමද අපි සංකේතවත් කරේ? ඊළඟට ගිලිහීම් විඳීම් යටතේ කොහොමද අපි සමතුලිතය කතා කරේ කියලා. ඒ කියන්නේ කොන්දේසි දෙකක් යටතේ අපි කතා කරා. එතකොට ඉස්සෙල්ලාම අපි බලනවා y = e කියන කොන්දේසිය යටතේ කොහොමද සමතුලිතය විවෘත ආර්ථිකයක් සම්බන්ධයෙන් සිදුවන්නේ කියලා. පුතාලට දැන් ලේසි. එතකොට දැන් පුතාලා ඔක ලියා ගන්න විවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසිය හොඳට මතක තියාගන්න. අපි කලින් කතා කරේ y = c ධන I ධන g කියන තත්වයට එනකම් විතරයි. පැහැදිලිද? මේ වෙනකොට අපි කතා කරලා තියෙන්නේ y = c ධන I ධන g කියලා විතරයි. නමුත් විවෘත ආර්ථිකයට අපි ආර්ථිකය සම්බන්ධ කරාම සමතුලිත කොන්දේසියට අලුතෙන් එක්කාසු වෙනවා පුතේ ආනයන සහ අපනයන. ඒක මතක තියාගන්න. එහෙමනම් අපිට සමතුලිත කොන්දේසිය අපිට ගේන්න පුළුවන් y = c ධන I ධන g මේ වෙනකොට දන්නවා. එතෙන්ට සම්බන්ධ කරනවා x ඍණ m. පැහැදිලිද? අපනයන ඍණ ආනයන. හරියම ලේසි. විවෘත ආර්ථිකය සමතුලිතය අපි කොහොමද හොයන්නේ? මේ වෙනකොට ඉගෙන ගත්ත c ධන I ධන g කියන එකට සම්බන්ධ කරනවා x ඍණ m. මේක අමතක කරන්න බෑ. ඒ කියන්නේ මෙතන මේ සටහන් වෙලා තියෙන්නේ මේ y කියලා කියන්නේ මොකක්ද? අපේ සමස්ත සැපයුම. ආර්ථිකයේ සප්ලයි එක මේ තියෙන්නේ. එතකොට මේ සප්ලයි එකට මේ අපේ තියෙන්නේ සමස්ත ඉල්ලුම. C වලින් අපි ඉල්ලුම් කරන පරිභෝජනය හරහා ආයෝජනය සඳහා ඉල්ලුම් කරනවා, රජයේ වියදම් සඳහා අපි ඉල්ලුම් කරනවා. එතකොට මේ ටික විතරයි අපි මෙතෙක් ඉගෙන ගත්තේ. නමුත් මෙතන තියෙනවා දැන් විවෘත ආර්ථිකය සම්බන්ධව ගත්ත x ඍණ m. ආනයන කටයුතු වලින් අපනයන කටයුතු වලින් ආනයන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ සමස්ත මේ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ඇතිවන ඉල්ලුම් තත්ත්වය. අපි ඒක ගලපනවා අපනයන හා ආනයන සම්බන්ධ කරලා. මතක තියාගන්න. එතකොට මේ සමස්ත සැපයුම මේ පැත්තේ, මේ තියෙන්නේ සමස්ත ඉල්ලුම.
කොච්චරක් අපේ ආර්ථිකයට සමස්ත ඉල්ලුමක් හැටියට තියනවාද කියලා. මේ භාණ්ඩ අපි පිටරටට යවලා අපි මේ ගෙනාපු කොටස. එතකොට ඒක ගලප ගන්නවා අපි අපනයන ඍණ ආනයන හරහා. එතකොට C තියෙනවා, I තියෙනවා, G තියෙනවා. X ඍණ M කියන කොටසෙන් අපේ ඉල්ලුම විදේශ වෙළඳාම හරහා කොයිතරම් ප්‍රමාණයක්ද කියලා හොයා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ලියන්න පුළුවන් y සමානයි c ධන i ධන g x ඍණ m කියන එක සමස්ත සැපයුම සමානයි සමස්ත ඉල්ලුම. aggregate supply සමාන කරනවා aggregate demand වලට. A සමානයි A D කියලාත් අපිට ලියන්න පුළුවන්. මේ තමයි පළවෙනි කොන්දේසිය. ඒ කියන්නේ y සමානයි E කියන කොන්දේසිය යටතේ පුතල ලියා ගන්න y සමානයි E කියන කොන්දේසිය යටතේ විවෘත ආර්ථිකයක සමතුලිතය අපි ලියන්නේ කොහොමද ලියන්න y සමානයි c ධන i ධන g ධන x ඍණ m. ඊට පස්සේ මේ පළවෙනි කොන්දේසිය අපි කතා කරේ. දැන් අපි යනවා දෙවෙනි කොන්දේසියට. ගිලිහීම් සමාන වෙන්න ඕනේ විදීම් වලට. දැන් මේ ගිලිහීම් වල මතක තියාගන්න රාජ්‍ය සම්බන්ධ වූ ආර්ථිකයක් අපි කතා කරපුවාම ගිලිහීම් තිබේ අපි S ධන T සමානයි I ධන G. පුතාලට ඒක මතක ඇති. නමුත් විවෘත ආර්ථිකය ආවහම මෙතන තියෙනවානේ X ඍණ M කියලා කොටසක්. එතකොට ගිලිහෙනවා. ඉතුරුම් හැටියට කොටසක් ගිලිහෙනවා ආර්ථිකයෙන්. අපේ විවෘත ප්‍රවාහයෙන් T කියලා බදු හැටියට කොටසක් ගිලිහෙනවා. නැවත ආනයන සඳහා මේ ගිලිහෙන කොටස. ආනයන වියදම් ටික මේ තියෙන්නේ. එතකොට S ධන T එකට අපි සම්බන්ධ කරනවා අලුතෙන් M කියලා කොටසක්. මේ කියන්නේ මොකක්ද? විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ගිලිහීම් කතා කරොත්. එහෙමනම් අපිට තියෙනවා S ධන T ධන M සමාන වෙන්න ඕනේ I ධන G මේ වෙනකොට අපි දන්නවා. දැන් මේ x කියන කොටස. පැහැදිලිද? x කියන කොටස. ඒ කියන්නේ අපනයන ප්‍රමාණය. එතකොට ගිලිහීම් විදීම් වලට මේ ආකාරයට සමාන වෙනවා අපේ දෙවැනි සමතුලිත කොන්දේසිය යටතේ. W සමානයි J S ධන T ධන M W withdrawals I ධන G ධන X injections. එතකොට වෘත ප්‍රවාහයෙන් ගිලිහෙන කොටස මේ පැත්තේ තියෙන්නේ තමන්ගේ වම් පැත්තේ මේ විදීම් කොටස විවෘත ආර්ථිකයකදී. එතකොට අපි අලුතෙන් මෙතෙන්ට යොමු කරලා තියෙනවා M1 සහ X කියන අයිතමය. දැන් පැහැදිලි වෙන්න ඇති පුතාලා ලියා ගන්න පොතේ ගිලිහීම් විදීම් වලට සමාන වීමේ කොන්දේසිය කොහොමද විවෘත ආර්ථිකයක S ධන T ධන M සමාන වෙන්න ඕනේ I ධන G ධන X වලට. ඊට පස්සේ අපි කතා කරන්න වෙනවා මේ X සහ M කියන එක කොයි විදිහටද අපි සමතුලිත ජාතික ආදායමට බලපාන්නේ කියන එක. එතකොට දැන් අපි කතා කරනවා අපනයන. ඒ කියන්නේ X කියන කොටස ස්වාධීනව තීරණය වෙනවා කියලා. ආදායමේ කිසිම බලපාමක් නැතුව අපනයන ස්වාධීනව තීරණය වෙනවා කියලා. අපි කතා කරලා තියෙනවා ස්වාධීන වියදම් කොච්චරද කොහොමද ඒවා නිර්මාණය වෙන්නේ කියලා. එතකොට ස්වාධීනයි කියලා කියන්නේ යා තනියම තමා තීරණය වෙන්නේ කිසිම වෙනත් සාධකයක බලපෑමක් නැතුව. අපනයන එහෙමනම් ස්වාධීනව තීරණය වෙනවා කියලා අපි උපකල්පනය කරනවා ආර්ථික විද්‍යාවේදී. හැබැයි ඒ විදිහට බෑ ආනයන. ආනයන අනිවාර්යෙන් අපේ තීරණය වෙන්නේ ආදායම මත. අපි ළඟ තියෙන ආදායම මත තමයි ආනයන ටික තීරණය කරන්න වෙන්නේ. ආදායම නැත්නම් අපිට ආනයන කරන්න බෑ. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ආර්ථිකයේ තියෙන තත්ත්වය අපි ඉන්නේ ඩොලර් හිගතාවයක. ඒ නිසා තමයි වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. ඊළඟට මොනවාද පොහොර ගෙන්නන එක පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඒ විදිහට විවිධ දේවල් දැන් මේ දවස්වල ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන හැටි හොඳට අවබෝධයෙන් ඉන්න ඒක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ.
ඒ නිසා ඒ ආනයන තීරණය වෙන්නේ පුතාලා හොඳට නාන්න ප්‍රායෝගිකවත් එහෙමනම් ආදායම මතයි තීරණය වෙන්නේ. ඒකට අපනයනයේ කිසිම බලපෑමක් නැහැ ආදායමට. අපිට ඕක තරම් අපිට පුළුවන් අපනයනය කරන්න. හැබැයි ආනයන කරන්න බෑ. ආනයන වලට අපිට සල්ලි තියෙන්න ඕන. ඩොලර් තියෙන්න ඕනේ. ඒ නිසා ආනයන ආදායම මත තීරණය වෙන බවයි අපි කියන්නේ. හැබැයි දැන් එන්න ඕනි ඕගලන්ට පුතාලට මතක් වෙන්න ඕනි ආනයන ආදායම මත තීරණය වෙනවා නම් අපිට මෙතෙන්ට ශ්‍රිතයක් නිර්මාණය කරන්න වෙනවා. පැහැදිලිද? එහෙමනම් අපිට ආදායම මත තීරණය වෙනවා නම් ශ්‍රිතයක් නිර්මාණය කරන්න වෙනවා. මතක ඇති පුතාලාට C පරිභෝජනය ආදායම මත තීරණය වෙනවා නම් කොහොමද අපි ශ්‍රිතය නිර්මාණය කරේ? S කියන එක අපි ආදායම මත තීරණය වුණා. එහෙමනම් ශ්‍රිතය නිර්මාණය කරේ කොහොමද කියන එක දැන් පුතාලාට ඔළුවට එන්න ඕනේ. දැන් පාඩම් කරලා තියෙන නිසා මෙම පාඩම් මේකක ටික නැවත නැවත අධ්‍යයනය කරලා තියෙන නිසා. එහෙමනම් අපිට M කියන ශ්‍රිතයක් නිර්මාණය කරන්න වෙනවා කියන එකයි දැන් මෙතනදී මේ කියන්නේ. පැහැදිලිද? අපනයන කිසිම ගැටලුවක් නැහැ ස්වාධීනව තීරණය වෙන්නේ. ආනයන ආදායම මත තීරණය වෙනවා නම් අපිට ශ්‍රිතයක් අපි ව්‍යුත්පන්න කරගන්න වෙනවා. එතකොට ආදායම හා ආනයන අතර රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි උපකල්පනය කළොත් පැහැදිලිද? ආදායම හා ආනයනය අතර රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි උපකල්පනය කරනවා නම් ආනයන ශ්‍රිතයක් අපිට ලියන්න වෙනවා. එහෙම නැතුව මේ ගණනය කිරීම කරන්න බෑ. එහෙමනම් අපි ආනයන ශ්‍රිතය කියනවා මෙන්න මේ විදිහට. හොඳට මතක තියාගන්න මේවා අමතක කරන්න එපා ලියා ගන්න. ඇයි මේ ආනයන ශ්‍රිතය ගෙනාවේ? ආනයන තීරණය වෙන්නේ ආදායම මත නිසා. වෙන අපි ලියනවා කැපිටල් M සමානයි U ධන V Y කැපිටල් Y. දැන් මේ ශ්‍රිතය මම කිව්වොත් පුතාලට විස්තර කරන්න කියලා පුතාලට මේ ශ්‍රිතය විස්තර කරන්න හැකියාව තියෙනවා. M කියලා කියන්නේ ආනයන, U කියලා කියන්නේ මොනවාද? ස්වාධීන ආනයන. ශ්‍රිතේ අපි මතක තියනවානේ විචල්යන් දෙකක් තියෙනවා. විචල්යන් තුනක් තියෙනවා කැපිටල් M එකත් එක්ක. M කියලා කියන්නේ ආනයන. එතකොට සමාන කිරීමෙන් අනිත් පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා U කියලා අකුරක්. මේ U කියන අකුර තනියම ඉන්නේ. ඒ නිසා අපි දන්නවා මේව මොනවාද? ස්වාධීන ආනයන. ඒ කියන්නේ ආදායම 0 වුණොත් කොයිතරම් ප්‍රමාණයද? ඒ කියන්නේ ආදායමේ බලපෑමකින් තොරව සිද්ධ වෙන ආනයන තමයි අපි මෙතනදී හඳුනාගෙන තියෙන්නේ. එතකොට මෙතන සිම්පල් V අකුරක් තියෙනවා. ඒකට අපි කියනවා ආන්තික ආනයන නැමියාව. අපි දන්නවා පරිභෝජන ශ්‍රිතයේ ආන්තික පරිභෝජන නැමියාවක් තිබ්බා. ඉතුරුන් ශ්‍රිතයේත් ආන්තික ඉතුරුන් නැමියාවක් තිබුණා. මොකද එයා ඉන්නේ y කියන විචල්‍යයත් එක්ක. එමනම් එතනින් අදහස් කරේ මොකක්ද? ආදායම මොනියම් හෝ ප්‍රමාණයකින් වෙනස් වෙනකොට ඊට අනුරූපව කොයි විදිහටද අනිත් විචල්‍ය වෙනස් වෙන්නේ. මෙතන අපි ආනයන වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ආදායම අපි කිව්වොත් ආදායම එක එකකින් වෙනස් වෙනකොට ආනයන කොයිතරම් ඒකක ප්‍රමාණයකින් වෙනස් වෙනවාද කියන එක පැහැදිලි වෙන්නේ නැති පුතාලට. එතකොට රේඛීය ශ්‍රිතයක නැත්නම් රේඛීය සම්බන්ධතාවයක් තියෙනවා විචල්යන් දෙකක නම් ඒ අනුව ශ්‍රිතයක් අපි ගොඩ නැගුවොත් මෙන්න මේ ආකාරයට අනිවාර්යෙන් අපිට ශ්‍රිතය ගොඩ නගන්න වෙනවා. එතකොට පළවෙනි පදේ අපි කියනවා ස්වාධීනයි කියලා. එහෙම නැත්නම් මේ ආනයන ශ්‍රිතය හැටියට ස්වාධීන ආනයන. ඊට පස්සේ y සමග තියෙන විචල්‍ය අපි හඳුනා ගන්නවා ආන්තික ආනයන නැමියාව කියලා. එතකොට ඒ කියන්නේ මොනවාද? ආදායමට අනුරූපව කොයි විදිහටද ආනයන වෙනස් වෙන්නේ කියන එක. ඒව දැන් පුතාලට හොඳට පාඩම් තියෙන්න ඕනි, මතක තියෙන්න ඕනි. දැන් ආනයන ශ්‍රිතය ලියා ගන්න. M සමානයි U ධන V y. අපි එකින් එක බලමු දැන් මේ විචල්යන් ටික මම දැන් විස්තර කරපු එක මම පුතාලට දැන් මේ සටහනක් හැටියට යොමු කරනවා. M සමානයි ආනයන, U සමානයි ස්වාධීන ආනයන. ස්වාධීන ආනයන කියලා කියන්නේ ආදායමේ බලපෑමකින් තොරව සිදුවෙන ප්‍රමාණය. එතකොට P කියලා කියන්නේ ආන්තික ආනයන නැමියාව. ඒ කියන්නේ ආදායම වෙනස් වෙනකොට y වෙනස් වෙනකොට කොයිතරම් ප්‍රමාණයක් ආනයන අපි වෙනස් කරනවාද කියන එක. ඒක මම සටහනක් හැටියට මේ විදිහට යොමු කරනවා.
ස්වාධීන ආනයන අපි කියනවා ආදායම බලපෑමකින් තොරව තීරණය වන ආනයන තමා අපි හඳුන්වන්නේ මොනවාද? ස්වාධීන ආනයන හැටියට. පැහැදිලි? ශ්‍රිතයේ තියෙන විචල්යන් ටික මේ මම හඳුන්වන්න යන්නේ. එතකොට ආන්තික ආනයන නැමියාව මම කිව්වා ආදායම එක් ඒකකයකින් වෙනස් වන විට ආනයන කොපමණ ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා. ඒ කියන්නේ අපි ආන්තික ආනයන නැමියාවෙන් තමයි ඒක අපි මනින්නේ. එතකොට දැන් අපි විවෘත ආර්ථිකයක සමතුලිත ජාතික ආදායම් සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්න වෙනවා. අපි සරල ආර්ථිකයක ආකෘත ආර්ථිකයක අපි සමතුලිත ගණනය කරා. දැන් අපි විවෘත ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් සමීකරණය ගණනය කරන්න වෙනවා. පුතාලා බය වෙන්න එපා ලේසි මේක. මොකද අපි පියවරෙන් පියවර අධ්‍යයනයේ යෙදෙන නිසා. එතකොට සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වීම කියන කොන්දේසිය යටතේ හෝ ගිලිහීම් විදීම් වලට සමාන වීම කියන කොන්දේසි දෙකෙන් මොකක් හෝ කොන්දේසියක් අපි තෘප්ත කරලා සමතුලිත ජාතික ආදායම් සමීකරණය ව්‍යුත්පන්න කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ පළවෙනි සමීකරණය අපි මේ වෙනකොටත් දන්නවා C ධන I ධන G ධන x ඍණ m. ඊළාට WJ කොන්දේසිය යටතේ නම් S ධන T ධන m සමානයි I ධන G ධන x කියන එක. මම මේ විදිහට මේ සමීකරණ දෙක ගේනවා පුතාලට. ඒ කියන්නේ පළවෙනි කොන්දේසියෙන් කියන්නේ සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වීම. ඒ කියන්නේ y කියනවා සමස්ත සැපයුම C ධන I ධන G ධන x ඍණ m සමස්ත ඉල්ලුම. එතකොට මේ පළවෙනි කොන්දේසිය යටතේත් අපිට සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න පුළුවන්. එතකොට දෙවෙනි කොන්දේසිය කියන්නේ ගිලිහීම් විදීම් වලට සමාන වීම. ඒ කියන්නේ W සමානයි J. එතකොට ගිලිහීම් මොනවාද? ආර්ථිකයෙන් මේ වෙනකොටත් දාන්නවා S ධන T. එතකොට ආනයන සඳහා ගිලිහෙන කොටසක් තියෙනවා. ඒ ටිකත් අපි මෙතෙන්ට එකතු කරනවා. ඊළඟට I ධන G විදීම් හැටියට යනවා. ඊළඟට ආර්ථිකයට විදීම් හැටියට එනවා අපනයන ආදායම. පැහැදිලි වෙන්න ඇති. ආර්ථිකයෙන් ගිලිහෙන කොටස M හැටියට ආනයන වියදම්, අපනයන ආදායම් අපි ආර්ථිකයට විදීම් හැටියට යොමු කරනවා. පුතාලට පැහැදිලි. මේ දෙක ලියා ගන්න. විවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසි දෙක පළවෙනි එක ලියා ගන්න. y සමානයි C ධන I ධන G ධන x ඍණ m. x ඍණ m එකට ඉන්නේ. යා තුලිත කරලා තමයි අපි මෙතෙන්ට ශ්‍රිතයට දාගන්න ඕනි. ඊළඟට දෙවෙනි කොන්දේසිය පුතාලා ලියා ගන්න. S ධන T ධන m සමානයි I ධන G ධන x. දැන් අපි පියවරෙන් පියවර බලන්න වෙනවා. සමතුලිත ජාතික ආදායම කොයි විදිහටද ගණනය කරන්නේ සහ ශ්‍රිතය ව්‍යුත්පන්න කරගන්නේ කොහොමද කියලා. දැන් ඒ යටතේ අපි පළමුවෙනි කොන්දේසිය ගේනවා. කොයි විදිහටද ජාතික ආදායම් සමීකරණය ගේන්නේ කියලා. සමීකරණය ව්‍යුත්පන්න කරන්න වෙන්නේ අපිට මේ වෙනකොටත් අපි දන්නවා පුතාලා ලියා ගන්න දැන් පියවරෙන් පියවර ලියන්න ඕනේ. ලියන්න y සමානයි C ධන I ධන G ධන x ඍණ m මේ හරහා තමයි අපි ව්‍යුත්පන්න කරන්නේ. හැබැයි මෙතන මතක තියාගන්න මෙන්න මේ C කියලා අකුරක් කිව්වට මෙයා ශ්‍රිතයක්. ආදායම එක්ක මෙයා වෙනස් වෙන නිසා මේක ශ්‍රිතයක්. I ස්වාධීන වියදමක්, G ස්වාධීන වියදමක්, X ස්වාධීනයි. හැබැයි මෙයා ශ්‍රිතයක්. ආදායමත් එක්කයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ව්‍යුත්පන්න කරනකොට සමීකරණය මේ m එක මෙහෙම තියලා බෑ මෙතෙන්ට ශ්‍රිතය ගේන්න ඕනේ. මෙතෙන්ටත් අදාළ ශ්‍රිතය ගේන්න ඕනේ. හොඳටම පැහැදිලි කරගන්න පුතාලා පටල ගන්න එපා. දැන් අපි
ජාතික ආදායම් සමීකරණය කියන්නේ විවෘත ආර්ථිකයක ජාතික ආදායම් සමීකරණය ව්‍යුත්පන්න කරන්න යන්නේ හරියම ලේසියි පුතාලා අමාරුයි කියලා හිතන්න එපා. දැන් ලියා ගන්න දෙවෙනි රූල හැටියට y සමානයි අපි මේ c ශ්‍රිතය පුතාලට දැන් මතකයි. c ශ්‍රිතය c කියලා කියන්නේ a ධන b y. හැබැයි මෙතන රජය සම්බන්ධ වෙලා ඉන්න නිසා අපිට c කියන ශ්‍රිතය යන්න වෙන්නේ a ධන b y ඍණ t. අමතක කරන්න එපා. ගොඩාක් පුතාලා මම දන්නවා මේ t කියන එක අමතක කරලා ගාන හදාගෙන යනවා. ගාන හදාගෙන ගියාම වැරදි. ඒක නිසා c කියන ශ්‍රිතය මෙතෙන්ට ගේනවා කෙලින්ම a ධන b y ඍණ t. හැබැයි ගණනය කිරීමේදී බදු දීලා තිබ්බ නැත්නම් පුතාලා මතක තියාගන්න මේ t මෙතෙන්ට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එමනම් යන්නේ a ධන b y විතරයි. නමුත් අපි දැන් මේ සම්පූර්ණ ශ්‍රිතය ව්‍යුත්පන්න කරන්න යන නිසා අපි මෙතෙන්ට ගේනවා c කියන මෙන්න මේ පොඩි අකුරට තමයි අපි ගෙනාවේ මෙන්න මෙච්චර ලොකු ප්‍රමාණයක් මේ ශ්‍රිතේ. පැහැදිලි වෙනම ඇති. එතකොට c සම්බන්ධයෙන් a ධන b y ඍණ t ගෙනාවා. i එහෙමම අපි ලියුවා. t අපි එහෙමම ලියුවා. x ඉන්නවා මෙතන. එතකොට මෙයා ඍණ ලකුණ දැම්මා. මේ m කියන ශ්‍රිතය දැන් මෙතෙන්ට ගේන්න ඕනේ නේ. m කියලා අපි හඳුනාගත්තේ මොනවාද? u ධන vy. ඒක ලිව්වා මෙහෙම කෙලින්මම. මේ මගෙත් එක්කම ගණනය කිරීම කරොත් ලියාගත්තොත් පුතාලට ලේසි. එතකොට මේ m එක්කන තමා m කියන විශාලය තමා අපි මෙතන ලිව්වේ මේ. මේ ඍණාවේ කොහොමද මේ x මෙතන ඍණ තියෙන මේ ලකුණ. පැහැදිලි ඇති. එතකොට ඒ ශ්‍රිතය එහෙම ලියාගත්තා. දැන් අපි යනවා ඊළඟට මොකද කරන්න කියලා බලන්න. දැන් අපි මේ වරහන් ටික අපි අයින් කරගමු. ලස්සන කරන්න ඕනනේ ශ්‍රිතය. ඒ නිසා මේ වරහන් තියෙනවා මේවා අපි අයින් කරනවා ඉස්සෙල්ලා. වරහන් අයින් කරන්න නම් මොකද කරන්නේ? මේ වරහන් ඉස්සෙල්ලා තියෙන විචල්යෙන් අපි මේක වැඩි කරන්න ඕනේ. මෙන්න මං පියවරෙන් පියවර වැඩි කරගෙන යන පුතාලා ලියා ගන්න. a ධන b වැඩි කරා y වලින් by ධනයි ඍණයි ඍණ bt වරහන් ඉවත් වුණා. දැන් එතකොට මේ පරිභෝජන ශ්‍රිතය අපි වරහන් ඉවත් කරලා තියෙන්නේ a ධන by ඍණ bt ධනයි ධන g ධන x ආවා වරහන් ඉවත් කරනවා ඍණ ලකුණෙන් මේක වැඩි කරගෙන යනවා මේ වරහන් ඇතුලේ තියෙන කොටස ඍණ u ධනයි ඍණයි ඍණ by හරිම ලේසි. දැන් මෙයා මෙහෙම තියලත් බෑ කැතයි. මොකද අපි දන්නවා මෙතන මේ එක වර්ගයේ අය ඉන්නවා මේ y කියන්නේ මෙතන by එක්කෙනෙක් ඉන්නවා මෙතන vy එක්කෙනෙක් ඉන්නවා. අපි සේරම ගේමු අපි එක තැනකට. පොතල මේව පුරුදුයි. මෙන්න අපි ගෙනාවා මේ y ඉන්නවා මෙතන ධන by මේ පැත්තට එනකොට ඍණ by වුණා. මෙතන ඍණ by මේ පැත්තට ආවා ධන by. a ධන අනිත් ටික තියාගත්තා මේ. a තියෙනවා ඍණ bt i ඉන්නවා g ඉන්නවා x ඍණ u ඉන්නවා. දැන් මේ පැත්තේ මේගොල්ලෝ අපි එක ගොඩකට ගේනවා යාළුවෝ ටික. අර ඕගොල්ලෝ එකතු වෙලා පන්තියේ ඉන්නේ ඒ වගේ. මේ y තියාගෙන මෙතන අපි මෙයා මෙතන හිටියනේ එක මේ y එළියේ ගිහිල්ලා ඉන්නේ ඍණ b ධන v. දැන් අපි ශ්‍රිතය ගේන්න යනවා අවසාන වශයෙන් අපි සමතුලිත නිමැවුමනේ හොයන්නේ. එහෙමනම් y තනි කරගත්තා මේ කට්ටියත් අපි මෙහෙට ගෙනාවා. ගේනකොට මේ පැත්තට ගෙනකොට එක බෙදීම එක ඍණ b ධන v. මේගොල්ලෝ මෙහෙමම ඉන්නවා මේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මේක මතක තියෙන්න ඕනි. මේ මොකක්ද? සමතුලිත ජාතික ආදායම් ශ්‍රිතය මේ මොකේද? විවෘත ආර්ථිකය එක. පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙන ඔයගොල්ලෝ කතා කරපු සමතුලිත ජාතික ආදායම් සමීකරණයට මෙතන b තියෙනවා මෙතන x ඍණ u කියන කොටස තියෙනවා. එච්චරයි තියෙන්නේ. හරිම ලේසි මතක තියාගන්න.
ඒක නිසා මේවා මතකයේ තියාගන්න පහසු ක්‍රම තමයි මම මේ කියන්නේ. මේක අමතක කරන්න එපා. ලියාගත්තද? විවෘත ආර්ථිකයක සමතුලිත ජාතික ආදායම් සමීකරණය y සමානයි 1ට 1 ඍණ b ධන v a ඍණ bt ධන i ධන g ධන x ඍණ u. දැන් පුතාලට මේක මෙහෙම තිබ්බට බෑ, ගණනය කිරීමක් කරන්න වෙනවා. ඒක නිසා දැන් මගෙත් එක්ක ගණනය කිරීම කරන්න ලියා ගන්න ඕනේ. මොකද පිටුවෙන් පිටුව මම අයින් වෙනකොට ස්ක්‍රීන් එකෙන් පුතාලට ඒ ගණනය කිරීම කරන්න බෑ. මගෙත් එක්ක ගණනය කිරීම කරොත් තමයි පුතාලට පහසු වෙන්නේ ගණනය කරන්න. එහෙමනම් අපි අභ්‍යාසයට යමු. දැන් ලියා ගන්න ඕනේ. අපි හැමතිස්සෙම ආර්ථිකයක් පිළිබඳව අපි උපකල්පනය කරලා එම තොරතුරු තමයි පුතාලට දෙන්නේ. දැන් ලියා ගන්න මගෙත් එක්ක. පරිභෝජනය එහෙම නැත්නම් C වල අගය ශ්‍රිතය දීලා තියෙනවා කෙලින්ම. C සමානයි 200 ධන 0.8යි y. ලියා ගන්න. C සමානයි 200 ධන 0.8යි y. ඊළඟට මම දීලා තියෙනවා ආයෝජනය I සමානයි 1500යි. C සමානයි 200 ධන 0.8යි y. I සමානයි 1500යි. රාජ්‍ය වියදම දීලා තියෙනවා කැපිටල් G සමානයි 500ක්. පැහැදිලිද? ඊළඟට මම දීලා තියෙනවා රාජ්‍ය බදු ආදායම තියෙනවා T 100ක්. අපනයන තියෙනවා x 750ක්. දැන් ආනයනත් අපිට ඕනනේ. ආනයන පුතාලා හොඳටම දන්නවා ශ්‍රිතයක් හැටියට එන්නේ 20 ධන 0.2යි y. ලියා ගන්න මම නැවත කියවන්නම්. පරිභෝජනය C 200 ධන 0.8යි y. ආයෝජනය I 1500ක් තියෙනවා. රජ්‍ය වියදම G තියෙනවා 500ක්. රජ්‍ය බදු ආදායම තියෙනවා T 100ක්. අපනයන X තියෙනවා 750ක්. ආනයන M තියෙනවා 20 ධන 0.2යි y කියලා. දැන් මෙම තොරතුරු ඇසුරෙන් අපිට මෙන්න මේ ගණනය කිරීම ටික කරන්න ඕන. දැන් ලියා ගන්න. මේ දත්ත භාවිතයක් කරලා අපිට හොයන්න වෙනවා. ඉස්සල්ලාම හොයන්න කියනවා සමතුලිත ජාතික ආදායම. ඊළඟට හොයන්න කියනවා සමතුලිත නිෂ්පාදනයේදී ආනයන වියදම. ලියා ගන්න. 1 සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න. 2 සමතුලිත නිෂ්පාදනයේදී ආනයන වියදම. ආනයන වියදම M කීයද කියලා අහනවා සමතුලිතයේදී. ඊළඟට අහනවා රාජ්‍යයේ අයවැය තත්ත්වය. රාජ්‍ය අයවැය. රාජ්‍ය අයවැය කියලා කියන්නේ මොනවද? රජයේ ආදායම් වලින් රජයේ වියදම් ටික ඉවත් කරපුවම අපිට රජයේ අයවැය තත්ත්වය එනවා. රජයේ අයවැය තත්ත්වය කිව්වොත් අයවැය ඍණ වෙන්නත් පුළුවන්, අයවැය ධන වෙන්නත් පුළුවන්. කියන්නේ අයවැය අතිරික්තයක් තියෙන්නත් පුළුවන්, හිගයක් තියෙන්නත් පුළුවන්. ඒතර අයවැය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න හැමතිස්සෙම රජයේ අය මොනවද? බදු ආදායම්. වැය මොනවද? රජයේ වියදම්. එතකොට T සහ G අතර තත්ත්වය තමයි උතනදී ඔය අහලා තියෙන්නේ. නැතුව බය වෙන්න එපා. රාජ්‍ය අයවැය තත්ත්වය කියවම මේ ලොකු දෙයක් අහන්නේ කියලා. බොහොම සරලයි. අපිට දීලා තියෙනවා ගණනය කිරීමේදී T කීයද කියලා. එතකොට G හොයා ගන්න තියෙනවා. G හොයාගත්තට පස්සේ අපිට හොයන්න පුළුවන් කොයි විදිහටද යන්නේ කියලා. දැන් කෙලින්ම උතන T ඍණ G කියලා ගන්න බෑ. මොකද සමතුලිත ජාතික ආදායමත් එක්ක තමයි මේක තුලිත කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් පුතාලා ලියාගත්තද පළවෙනි ගණනය කිරීම සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න. දෙවෙනි එකදී අපි ගණනය කරන්න කියනවා සමතුලිත නිෂ්පාදනයේදී ආනයන වියදම. රාජ්‍ය අයවැය තත්ත්වය තුන්වෙනි එක.
හතර වෙනුව අපි ගණනය කරන්න කියනවා ගෙවුම් ශේෂය. මේ ගෙවුම් ශේෂයත් මතක තියාගන්න අපනයන ආදායම් වලින් අපනයන ආදායම් සහ ආනයන වියදම් ටික තමයි අපිට ගලපන්න වෙන්නේ ගෙවුම් ශේෂයේදී. හරිම සරලයි. පස්වෙනි ගණනය කිරීම මම ඉල්ලනවා සමතුලිත නිෂ්පාදනයේදී සමාහාර ඉල්ලුම. AD aggregate demand කොච්චරද කියලා අහනවා සමතුලිත නිමැවුමේදී. පහ ලියාගත්තද සමතුලිත නිෂ්පාදනයේදී සමාහාර ඉල්ලුම. 6 මම ඉල්ලනවා සමතුලිත නිෂ්පාදනයේදී කාන්දු වීම කොච්චරද කියලා. සමතුලිත නිෂ්පාදනයේදී කාන්දු වීම කොච්චරද කියලා. ගණනය කිරීම 7 සමතුලිත නිෂ්පාදනයේදී විදීම. දැන් ගණන් 7ක් හදන්න තියෙනවා. බලන්න පොතේ ලියාගත් එක හරිද කියලා. පළවෙනි ගණනය කිරීම සමතුලිත ජාතික ආදායම, ඊළඟට 2 සමතුලිත නිෂ්පාදනයේදී ආනයන වියදම, තුන්වෙනි එක රාජ්‍ය අයවැය තත්ත්වය, 4 ගෙවුම් ශේෂය කොච්චරද, 5 සමතුලිත නිෂ්පාදනයේදී සමාහාර ඉල්ලුම, 6 සමතුලිත නිෂ්පාදනයේදී කාන්දු වීම. අවසානයෙන් සමතුලිත නිෂ්පාදනයේදී විදීම. මේ ගාන ගණනය කරන්න පුතාලට අප අර ඉලක්කම් ටික තියෙනවා. බලන්න ඒක හරිද කියලා. C සමානයි 200 ධන 0.8යි y I 1500යි G 500යි T 100යි X 750යි M 20 ධන 0.2යි y. දැන් අපි පියවරෙන් පියවර ගණනය කරන්න ඕනේ මේ ගණනය කිරීම ටික. දැන් අපි පිළිතුරු හදන්න ප්‍රශ්න වලට පිළිතුරු ටික ගණනය කරන්න යන්නේ. මේ වෙනකොටත් සමහර පුතාලා හදලත් ඇති කියලා මම හිතනවා. මොකද මම බොහොම හිමීට පුතාලට ගැටලුවක් නොවෙන්නයි මේ කතා කරගෙන යන්නේ ඒ නිසා. මොකද දක්ෂ දරුවෝ ටිකක් ඉන්නවනේ පන්තියේ. දැන් එහෙමනම් මෙන්න මම කිව්වා පළවෙනි කොන්දේසිය යටතේ මේ සමතුලිතය හොයන්න යන්නේ. පැහැදිලිද? දැන් ඔක සමතුලිත ජාතික ආදායම් සමීකරණයට දාලත් හොයන්න පුළුවන්. එහෙම නැතුව මේ විදිහට හොයන්නත් පුළුවන්. මොකද අපිට දීලා තියෙන තොරතුරු අනුව කැමති විදිහකට යන්න පුළුවන්. දැන් මම යන්නේ බොහොම සරල විදිහට y සමානයි c ධන i ධන g ධන x ඍණ m කියන එක යටතේ. මේක මේ විදිහට ව්‍යුත්පන්න කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අර මම කිව්වා සමතුලිත ජාතික ආදායම් සමීකරණයට යන්න පුළුවන්. අපි යම් මේ විදිහට මොකද හේතුව පුතාලට ඒක පැහැදිලි වෙන නිසා. දැන් එතකොට දැන් මෙතන මේ මම කිව්වා y සමානයි c ධන i ධන g ධන x ඍණ m. එතකොට මෙතන c කියන්නේ ශ්‍රිතයක්, m කියන්නේ ශ්‍රිතයක් කියලා මම දන්නවා. පුතාලා දන්නවා. එහෙනම් අපි මේ C කියන ශ්‍රිතයට මෙතෙන්ට අපි දානවා පරිභෝජන ශ්‍රිතයේ ඉලක්කම් ටික. පරිභෝජන ශ්‍රිතය පුතාලාට දීලා තියෙන්නේ කොහොමද? ලියාගෙන තියෙන එක බලන්න. C සමානයි 200 ධන 0.8යි y කියලායි තියෙන්නේ. එහෙනම් මෙන්න පැහැදිලි පුතාලාට මෙතන මේ C කියන තැනට ආදේශ කරනවා 200 ධන 0.8යි. හැබැයි මේ ගණනය කිරීමේ බදු දීලා තියෙනවා පුතාලට. බදු 100ක්. T සමානයි 100යි කියලා දීලා තියෙනවා. එහෙමනම් බදු සම්බන්ධ කරන්න ඕන මම කිව්වා. සමතුලිතය හොයන්න බෑ. පරිභෝජනය අපිට පරිභෝජනය කරන්න වෙන්නේ ආදායමෙන් බදු ඉවත් කරාට පස්සේ කියලා මම කියලා දීලා තියෙනවා. එහෙමනම් මේ C සමානයි A ධන B y ඍණ T කියන තත්වයට අපි ඍණ 100 දැම්මා. බදු 100 දැම්මා. දැන් එතකොට A ධන B y. එහෙමනම් A වලට දීලා තියෙනවා සිම්පල් A වලට 200ක්. සිම්පල් B වලට දීලා තියෙනවා 0.8ක්. මේක y. එතකොට අපි T ඉවත් කරනවා මෙතන. අනිත් ටික අපිට හරිම ලේසියි. 1500යි මෙතෙන්ට ගෙනාවා. G වලට අගය දීලා තියෙනවා 500 මෙතෙන්ට ගෙනාවා. මේ X දීලා තියෙනවා 750ක්.
මෙතන මේ m කියලා කියන්නේ පුතාලට මතක ඇති ඍණ ලකුණ අපි ගෙනාවා මේ 750 මේ ඍණ ශ්‍රිතයක් m ශ්‍රිතය පොඩ්ඩක් බලන්න ගානේ ලියලා තියෙන්නේ කීයද කියලා m සමානයි 20 ධන 0.2y කියලා දීලා ඇති m නම් අපි මෙතෙන්ට ගෙනාවා 20 ධන 0.2y පැහැදිලි වුණාද මෙතෙන්ට ගෙනාවා පරිභෝජන ශ්‍රිතය මෙතෙන්ට ගෙනාවා ආනයන ශ්‍රිතය දැන් අපි යනවා තුන්වෙනි පියවරට ශ්‍රිතය විසඳන්න මොකද කරන්න වෙන්නේ තුන්වෙනි පියවරේදී අපි වරහන් ටික ඉවත් කරන්න ඕනි තුන්වෙනි පියවරේදී අපි වරහන් ටික ඉවත් කරන්න ඕනි වරහන් ටික ඉවත් කරන්න කොහොමද කරන්නේ මේ වරහනට ඉදිරියෙන් තියෙන අයිතමෙන් වැඩි කරන්න වෙනවා දැන් අපි වැඩි කරන 200 දැම්මා 0.8 y 100 වැඩි කරා 0.8න් 80y මේවා හැමම අපි ලිව්වා ඍණ වලින් අපි වැඩි කරන්න ඕන ඍණ 20 ධනයි ඍණයි ඍණ 0.2y දැන් තියන්නේ ගණිතමය හැකියාව ඔප්පු කරන්න පුතාලගේ මොකද කරන්නේ අපි ඉස්සල්ලාම මේ සමාන පද ගේනවා එළියට ඉස්සල්ලාම අපි ගමු මෙයා ධන 0.8y මේ පැත්තට එනකොට ඍණ 8y වෙනවා මෙයා මේ පැත්තට එනකොට සමාන කිරීමෙන් මේ පැත්ත ධන 0.2y වෙනවා මෙන්න අපි ගෙනල්ලා තියෙනවා මං කිව්වේ මේ හරිද මේ තියන්නේ මෙයා මේ y හැමම තිබ්බා ධන 0.8y මේ පැත්තට ගෙනාවා ඍණ වුණා මෙන්න මෙයා මේ යාළුවා ගෙනාවා මෙතෙන්ට දැන් මේ එකම කට්ටිය එක තැන ඉන්නවා අනිත් ටික හැමම ඉලක්කම් ටික 200 මෙතන ඍණ 80 1500 මේ 500ත් එම්මයි 750යි මේ ඍණ 20ක් තියෙනවා දැන් මේ y කට්ටිය මේ විදිහට හිටපුවාම හරි කැතයි අපි ගේනවා එකම කුලකයකට y අකුර එළියට අරගෙන වරහන් ඇතුළට ගේනවා අනිත් විචල්යන් ටික ලියා ගන්න ඕනේ එතකොට y වරහන දානවා 1යි 0.8 ධන 0.2 අනිත් ඉලක්කම් ටික ඒ විදිහට ලියනවා 200 ඍණ 80 1500 ධන 500 ධන 750 ඍණ 20 මුල ඉඳලම ලියා ගන්න අය ශ්‍රිතය c ධන i ධන g ධන x ඍණ m ගෙනාව විචල්යන් ටික පැහැදිලි y සමානයි 200 ධන 0.8යි වරහන් y ඍණ t 100 ධන 1500 500 750 ඍණ 20 ආනයන ශ්‍රිතය ගෙනාවා ඍණ 20 ධන 0.2y ඊට පස්සේ අපි වරහන් ඉවත් කරා එතකොට එනවා ශ්‍රිතය ලියා ගන්න y සමානයි 200 ධන 0.8y ඍණ 80 1500 ධන 500 ධන 750 ඍණ 20 ඍණ 0.2 මේ විදිහට ආවා අපි අවසාන වශයෙන් ලිව්වා සමාන පද ටික එක පැත්තකට අරගෙන y වරහන් 1 ඍණ 0.8 ධන 0.2 සමානයි ඉලක්කම් ටික සියල්ල සංඛ්‍යාත්මක විචල්යන් ටික මේ පැත්තේ දැන් අපිට විසඳන්න යන්න වෙනවා මම යනවා ඊළඟ පිටුවට ඒ නිසා පුතාලා මෙතනින් ලියාගෙන තියන්න ඕනේ දැන් මෙතනදී අපි අර y සමාන කරලා අපි ඉලක්කම ගේන්න ඕන නිසා y කියන ශ්‍රිතය සමාන කිරීමෙන් මේ පැත්තේ තියාගෙන අපි අර අනිත් යාළුවෝ ටික ගේනවා සමාන කිරීමෙන් දකුණු පැත්තට. එතකොට ඒක 1යට 1 ඍණ 0.8 ධන 0.2 මේ සංඛ්‍යා ටිකේ ආකාරයෙන්ම තියෙනවා. දැන් සංඛ්‍යා ටික අපි එකතු කරලා අඩු කරගන්න ඕනේ. ධන ඉලක්කම් ටික අපි එකතු කරනවා 200ට එකතු කරා 1500 ඒකට එකතු කරා තව 500 තව 750ක්. එතකොට පුතාලා එකතු කරගත්තාම
ඒ කියන්නේ 200යි 1500යි 500යි 750යි එකතු කරපුවාම එනවා පුතාලට ගණනය කරාද 2950. ඒ 2950න් මේ ඍණ 80යි මේ ඍණ 20යි ඍණ 100ක් තියෙනවා. ඒ 2950න් ඍණ 100ක් අයින් කරනවා. එතකොට එනවා මෙන්න මේ ඉලක්කම 2850. නැවතත් බලන්න 200 ධන 1500 ධන 500 ධන 750 2950යි මේ ඍණ 80යි මේ ඍණ 20යි 100යි ඍණ ඒ 2950න් ඍණ 100ක් අයින් කරපුවම 2850යි. දැන් මෙන්න පුතාලට අමාරු කොටසක් තියෙනවා. මෙතන එනවා දශම. දැන් මෙතන ධන 1යි ධන දශම 2යි. මම මේ පුතාලට පැහැදිලි වෙන්නමයි මේ කියන්නේ. නැත්නම් මට කෙලින්ම යන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එකට. මේ දශම ගණන් පුතාලට හරි අමාරුයි ගණනය කරන්න. 1යි දශම 2යි. 1යි දශම 2න් අඩු කරන්න ඕනේ දශම 8ක්. මේ බෙදීමෙන් එක බෙදීම මේ ටිකෙන් අපි මේක සරල කරගන්න යන්නේ. 1.2න් අඩු කරනවා දශම 8ක් කීයද දශම 4යි. එහෙමනම් තවත් අපිට මේක සරල කරගන්න පුළුවන් 1ට දශම 4. දැන් එක බෙදන්න ඕනි දශම 4ෙන්. මම කියලා තියෙනවා දශම 4ෙන් එක බෙදනකොට දශම ගණන් දශම තියෙනකොට අමාරුයි. දශම 4 තියෙන එක දශමයක් ඉර උඩට අපි බිඳුවක් දැම්ම 10යි 4ෙන් බෙදනවා. 10 4ෙන් බෙදපුවාම එනවා 2.5. මෙන්න මේ කොටසට එන්නේ 2.5යි. ගණනය කරන්න ඕන පුතාලා. මම ඒකයි මේ හිමීට කියන්නේ. එතකොට මේ 2.5න් අපි වැඩි කරනවා 2850. නේ? 1.0.4 ආවා. ඒක තමයි මම සුළු කරගත්තේ 2.5 කියලා. ඒ කියන්නේ මේ දශම ස්ථාන එකක් තියෙනවා. මෙතෙන්ට දැම්ම බිඳුවක් 10 බෙදනවා 4යි. එතකොට 2.5යි. එතකොට මේ 2.5න් 2850 වැඩි කරනවා. වැඩි කරපුවාම පුතේ එනවා 7125ක්. මේ අපිට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මේ අපිට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? අපේ ගණනය කිරීමේ පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර. මොකක්ද? විවෘත ආර්ථිකයේ අපි දීලා තියෙන දත්ත වලට අනුකූලව සමතුලිත ජාතික ආදායම සමතුලිත නිමැවුම කීයද? 7125ක් ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද පුතාලට? හරි. දැන් දෙවෙනි ගණනය කිරීමට යනවා. මොකක්ද අහන්නේ අපි? සමතුලිතයේදී ආනයන වියදම. සමතුලිතයේදී ආනයන වියදම. එහෙනම් මේ සමතුලිතයේදී ආනයන වියදම ගන්න නම් අපි ආනයන ශ්‍රිතය ගන්න ඕනි. ආනයන ශ්‍රිතය මොකක්ද? m = u ධන v y නේ. මෙන්න බලන්න. m = u ධන v y. අපිට මේ m කියන ශ්‍රිතය දීලා තියෙනවා. හරිද? m කියන ශ්‍රිතය දීලා තියෙනවා. m = 20 ධන 0.2y. එතකොට y යගයත් අපිට තියෙනවනේ දැන් දීලා. කෙලින්ම අපිට විසඳන්න තියෙන්නේ. හරිම ලේසි. මෙන්න දානවා ඉලක්කම් ටික. පැහැදිලිද? ලියා ගන්න. ආනයන ශ්‍රිතය m = u ධන vy. අපි දැම්මා ඒකට ඉලක්කම් ටික පුතාලට ගණනයේදී දීලා තියෙනවා m = 20 ධන 0.2y කියලා. එතකොට දැන් මේ y කියන තැනට මෙන්න මෙතෙන්ට පුතේ මෙන්න මේ y කියන අගය තමයි මේ අපි හොයාගත්තේ ඉස්සෙල්ලා පළවෙනි ගණනය කිරීමේ 7125. එතකොට මේ ශ්‍රිතය අපිට දීලා තියෙනවා ගණනයේදී 20 ධන 0.2y අපිට වැඩි කරන්න ඕන කීයෙන්ද? මේ 7125. මේක අපිට අපි හදලා අපි ගත්තේ. දැන් සුළු කරනවා. කීයද? 0.2න් 7125 අපි වැඩි කරා. වැඩි කරපුවාම අපිට එනවා වැඩි කරලා බලන්න 1425ක්. මෙන්න මේ ටික අපි දශම දෙකෙන් වැඩි කරපුවාම එනවා 1425.
ඒ 1425 මේ 20න් වැඩි කරනවා. එතකොට එනවා අපිට උත්තරේ 1445යි. දැන් අපි හෙව්වා දෙවෙනි ගණනය කිරීම මොකක්ද? සමතුලිතයේදී ආනයන වියදම හරිම ලේසි. දැන් මම යනවා තුන්වෙනි ගණනය කිරීමට. මොකද තුන්වෙනි ගණනය කිරීම රාජ්‍ය අයවැය තත්ත්වය. රාජ්‍ය අයවැය තත්ත්වය පුතේ මතක තියාගන්න. මම කිව්වා රජයේ බදු ආදායම තියෙනවා, රජයේ වියදම තියෙනවා. හරිම ලේසි මෙතනදී ගණනය කරන්න. රජයේ බදු ආදායමයි රජයේ වියදමයි දීලා තියෙනවා අපිට. එමනම් දැම්මම පුතාලා දන්නවා මේකේ උත්තරේ. අය රජයේ අය මොනවාද? T. රජයේ වැය මොනවාද? G. එමනම් අපි ඉලක්කම් දානවා. බදු ආදායම අපිට දීලා තියෙනවා ගණනය කිරීමේදී T සමානයි 100යි කියලා. රජයේ වියදම අපිට දීලා තියෙනවා 500යි කියලා. දැන් අපි ගණනය කරනවා අයවැය තත්ත්වය. හැබැයි අය තියෙනවා 100ක්, වැය තියෙනවා 500ක්. එහෙමනම් අයවැය හිගයක් තියෙන්නේ. මොනවද තියෙන්නේ? අයවැය හිගයක්. ඍණ 400ක් එන්නේ. මොකද ලැබෙන රාජ්‍ය ආදායමට වඩා රජයේ වියදම වැඩි වෙලා තියෙනවා. දැන් තමයි අපේ ආර්ථිකයේ තියෙන්නේ අයවැය හිගයක්. බොහෝ කාලයකට පෙර ඉඳන් අයවැය හිගයක් තමයි අපේ ආර්ථිකයේ තියෙන්නේ. පැහැදිලිද? ඊළඟ ගණනය කිරීමට මම යනවා 4 වෙනි ප්‍රශ්නය. ගෙවුම් ශේෂය අහනවා. ගෙවුම් ශේෂය හොයන්න නම් මං කිව්වා විවෘත ආර්ථිකය හරහා ආනයන සහ අපනයන වලින් තමයි අපි ගෙවුම් ශේෂය සෙවීමක් කරන්න වෙන්නේ. එතකොට ආනයන තියෙනවා, අපනයන අපිට තියෙනවා. ඒකත් හරිම ලේසි. අපනයන අපිට දීලා තියෙනවා ගණනය කිරීමේ 750 කියලා. x සමානයි 750යි. m අපිට ශ්‍රිතයක් හැටියට දුන්නා 20.0.2y කියලා. නමුත් අපි දෙවැනි ගණනය කිරීමේදී අපි m වල අගය හෙව්වා. බලන්න පොතේ කීයද වගේලෝ ලියාගෙන තියෙන්නේ කියලා පුතා. 1445ක් ලියලා ඇති. එහෙමනම් අපිට කරන්න වෙනවා 750න් අඩු කරන්න වෙනවා 1445ක්. මෙන්න අපනයන ආදායම අපිට දුන්නා ගණනය කිරීමේදී 750යි කියලා. ආනයන වියදම අපි ගණනය කරා මෙන්න මේ 1445 අපි හොයාගත්තේ. මේ අපේ හැකියාව. මේක අපිට දීලා තිබ්බා. දැන් අපි මේක විසඳනවා. පැහැදිලිද? දැන් අපි මේ ගණනය කිරීම යටතේ ගෙවුම් ශේෂය පිළිබඳව කතා කරනකොට අතිරික්තයක් තියනවද හිගයක් තියනවද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ සංඛ්‍යාත්මකව ගණනය කරාට පස්සේ. ගෙවුම් ශේෂය අතිරික්තය ඇහුවට මතක තියාගන්න අපනයන ආදායම 750යි, ආනයන වියදම තියෙනවා 1445. එහෙමනම් අනිවාර්යෙන් පුතාලා දන්නවා දැන් ගෙවුම් ශේෂයේ හිගයක් තියෙන්නේ කියලා. 1445න් අපි 750ක් අයින් කරනවා 695යි. එතකොට මේක ඍණ. ඒ නිසා අපි කියනවා ගෙවුම් ශේෂයේ තියෙන්නේ අපේ හිගයක්. අපේ ආර්ථිකයේ ගෙවුම් ශේෂයේ හිගයක් තියෙන්නේ. හරිද? අයවැයත් අපේ හිගයක් තියෙන්නේ, ගෙවුම් ශේෂයේ හිගයක් තියෙන්නේ. දැන් ගණනය කිරීම අපි 4ක් කරලා ඉවරයි පුතාලා. හොඳට මතක තියාගන්න ගණනය කිරීම 4ක් කරලා ඉවරයි. අපි යනවා 5 වෙනි ගණනය කිරීමට. 5 වෙනි ගණනය කිරීමට. මෙන්න බලන්න. අපෙන් අහනවා
පස්වෙනි ගණනය කිරීමේදී සමතුලිත නිෂ්පාදනයේදී සමාහාර ඉල්ලුම අහනවා. ආර්ථිකය සමතුලිත වෙලා තියෙන වෙලාවේදී සමහර ඉල්ලුම කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් අහන්නේ. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කිව්වොත් විවෘත ආර්ථිකයක අපි පරිභෝජනය සඳහා ඉල්ලුම් කරනවා, ආයෝජනය සඳහා ඉල්ලුම් කරනවා, රජයේ වියදම් සඳහා, අනිත් එක තමයි X ඍණ M සම්බන්ධ කරන්න ඕනේ. එතකොට ඇග්‍රිගේට් ඩිමාන්ඩ් AD සමානයි අපිට ලියන්න පුළුවන් කොහොමද? C ධන I ධන G ධන X ඍණ M. හරිම ලේසි. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව පුතාලා මේ වෙනකොට දන්නවා. දැන් මෙන්න මෙයා ගැන අපි දන්නේ නැහැ. මේ 5820 ආවේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. මම කියලා දෙන්නම්. I නම් අපිට දීලා තියෙනවනේ 1500යි කියලා ඒක තියෙනවා. Gත් අපිට දුන්න ගණනය කිරීමේ 500යි කියලා. X දීලා තිබ්බා 750යි කියලා. අපි මේ M එක හොයාගත්තා 1445යි කියලා. හැබැයි මෙතන අපිට 5820යි කියලා හොයාගන්න විදිහක් තමයි ඕනේ. දැන් මේක අපේ ළමයි හරිම දක්ෂයි. මේක හොයන විදි තියනවා කීප විටක්ම. දැන් මේ y සමානයි දැන් AD කියන තැනට y නේ තියෙන්නේ. y සමානයි c ධන i ධන g ධන x ඍණයි. අපේ ළමයි ටක් ගාලා හොයනවා. අපි මේක උගන්වනකොට මගේ අත්දැකීමෙන් මම දන්නවා ළමයි දානවා මෙතෙන්ට y. දාලා මේ දන්න ටික දානවා මෙහෙට. දාලා මේ y එක්ක මේක තුලනය කරලා මේ c කියන item එකත් හොයා ගන්නවා. එහෙම හොයලා ලියනවා. නමුත් අපේ පොතට මතක තියාගන්න A level paper එකේදී අපිට ලකුණු දෙන විදිහක් තියෙනවා. එතනදී අපි ප්‍රශ්න පත්‍රයේදී පුතාලගේ දැනුමනේ බලන්නේ. දැනුම බලන්නේ න්‍යායාත්මක දැනුම. ඒ නිසා ඒ විදිහට හදලා තිබ්බොත් මේ විදිහට අපි ලකුණු දීලා තියෙනවා නම් ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙන්න බලනවා. ඒ නිසා පුතාලා ක්‍රමානුකූලව අධ්‍යයනය සඳහා යොමු වෙන්න. දැන් කොයි විදිහට හරි ගණනය කරලා පුතාලා ඒ අත්දැකීම් ගන්න ගෙදරදී. නමුත් අපි මේ C කියන එක නම් හොයා ගන්නත් අපි දැනගන්න වෙනවා. කොහොමද C හොයන්න වෙන්නේ? C ශ්‍රිතයට ආදේශ කරගන්න ඕනේ. දැන් ලියා ගන්න පොතේ මම මෙතන එක දීලා නැහැ. කෙලින්ම මම හදලා තියෙන්නේ. එතකොට C හොයන්න නම් ලියන්න. C සමානයි අපිට ශ්‍රිතය දීලා තියෙනවා 200 ධන 0.8යි y ඍණ t කියලා අපි හදන්න ඕනේ. ලියා ගන්න C සමානයි 200 ධන 0.8යි y ඍණ t. එතකොට දැන් මේකට අපි y අගයයි t අගයයි දාලා මේ විදිහට දෙවණියට ශ්‍රිතය ලියන්න. C සමානයි 200 ධන 0.8යි වරහන් 7120යි y වල අගය. ඍණ t වල අගය 100යි. දැන් ඊළඟ පියවරට යන්න ශ්‍රිතයේ සමානයි 200 ධන 0.8යි y වලින් අයින් කරනවා t ඒ කියන්නේ 7120න් 100ක් අඩු කරපුවාම 7025යි. ඒකයි වරහන ඇතුලේ තියෙන්නේ. 200 ධන 0.8යි වරහන් 7025යි. එතකොට ඒක අපි සුළු කරනවා ඊළඟ පියවරට C සමානයි 200 ධන 0.8න් 7025 වැඩි කරනවා කීයද 5630යි. දැන් C ශ්‍රිතය අපි නැවත ඊළඟ පියවරට යනවා 200 ධන 5620 C සමානයි 5820යි. ලියාගත්තද? මම මේ හදන්නේ මේකේ නැති ස්ක්‍රීන් එකේ නැති ගණනය කිරීමක්. C වල අගය හොයන්න යන්නේ. ආයෙ නැවත ලියන්න. C සමානයි 200 ධන 0.8යි වරහන් 7120 ඍණ 100. ඊළඟ පියවරට 200 ධන 0.8යි වරහන් 7025. ඊළඟ පියවර 200 ධන 5620
20යි. අවසානයේ C සමානයි 5820ක් එනවා. ඒ 5820 තමා පුතේ මෙතන ගණනය කරලා දාලා තියෙන්නේ. දැන් එහෙමනම් අපි මේකට ඉලක්කම් දාලා තියෙන්නේ අපි සුළු කරනවා. කීයද? 7125යි. 7125 කොහොමද? 5820ට 1500ක් එකතු කරා. ඒකට තව 500ක් එකතු කරා. මේ 750ක් එකතු කරා. ඒ අගයෙන් 1445ක් අයින් කරා. එතකොට එනවා 7125. මොනකද්ද මේ? සමාහාර ඉල්ලුම පුතේ. මතකද පුතාලාට y වලට අගේ ආවා 7125ක්. පළවෙනි පිළිතුර දිහා බලන්න පොත පෙරලලා y සමානයි 7125ක් ආවා. එහෙමනම් AD කියන්නේ y සමානයි c ධන i ධන g ධන x ඍණ m. y සමානයි 7125. ඒ කියන්නේ y මෙතෙන්ට අපි දැම්මොත් y වලගේත් 7125යි. දැන් ඒ කියන්නේ ආර්ථිකයේ සමස්ත නිමැවුම, ඒ කියන්නේ සමස්ත සැපයුම මේ ආකාරයට ඉල්ලුම් කරනවා C වලින්, I වලින්, G වලින්, X සහ M කියන එක තුලිත කරාට පස්සේ. ඒ කියන්නේ අපේ නිමැවුම පිටරටට ඇරියා. ඒකෙන් කොටසක් අපි ආදායමෙන් දීලා කොටසක් ගෙන්න ගත්තා. ඒ ටික ගලපලා මේ අපේ සමස්ත සැපයුම තුලිත කරගත්ත විදිහ. බලන්න පළවෙනි උත්තරේ ලැබිලා තියෙන්නේ 7125යි. එහෙමනම් ඒ සමාහාර ඉල්ලුම y වලට සමාන වෙලා. ඒක තමයි පුතේ වෙන විදිහකින් අපි මෙතන ඉල්ලුවේ ඔයගොල්ලන්ගේ සමතුලිත නිෂ්පාදනයේදී සමාහාර ඉල්ලුම. ඒක නිසා මේ එක් විදි වලට ගණනය කිරීම වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔළුව විකාර වෙලා නැතුව ඇති. මොකද මම බොහොම සරලව මේ ටික කියලා දෙන නිසා. නැවත අධ්‍යයනය කරන්න. මම යනවා 6 වෙනි ගණනය කිරීමට. අහනවා පුතාලගෙන් සමතුලිත නිෂ්පාදනයේදී කාන්දුවේ. එතනත් පොඩි ගැටලුවක් එනවා පුතාලගෙන්. කාන්දුවේ මොනවද තියෙන්නේ? S ධන T ධන M. දැන් මේ වෙනකොට T වලගේ දන්නවා අපිට ගණනය කිරීමේදී දීලා තියෙනවා CI කියලා. M වලට තියෙන්නේ ශ්‍රිතයක්. හැබැයි අපි මේ M වලගේ හොයාගත්තා. M අපිට ආවා 1445ක් කියලා. M ආවා අපිට 1445ක් කියලා. T අපි දන්නවා CI කියලා. හැබැයි S දන්නේ නැහැ. S දන්නේ නැහැ. අර මෙන්න මේ මෙතන C හොයාගත්තා වගේ පස්වෙනි ගණනය කිරීමේ C හොයාගත්තා වගේ මේ 6 වෙනි ගණනය කිරීමේ S හොයන්න වෙනවා. දැන් මම S හොයන විදිහ කොහොමද හොයන්නේ? අපි S කියන ශ්‍රිතයට අපි අදාළ ඉලක්කම් ටික දාන්න වෙනවා. S ශ්‍රිතය පුතාලට මතක ඇති S සමානයි ඍණ A ධන 1 ඍණ B y. ඒ කියන්නේ පරිභෝජන ශ්‍රිතයෙන්ම අපිට මේ S කියන ශ්‍රිතය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. C සමානයි A ධන BY කියන එකෙන් S සමානයි ඍණ A ධන 1 ඍණ B. එතකොට මේ S සමානයි කියන එක අපිට ගන්න පුළුවන් S සමානයි ඍණ 200 ධන 1 ඍණ B කියලා කියන්නේ එකෙන් අඩු කරන්න ඕන පරිභෝජන ශ්‍රිතයේ 0.8. එතකොට 0.2යි. එහෙමනම් S කියන ශ්‍රිතය අපිට යන්න පුළුවන් ඍණ 200 ධන 0.2යි y. හැබැයි මෙතන මේ ආර්ථිකයේ බදු තියෙන නිසා S සමානයි ඍණ 200 ධන 0.2 y ඍණ t කියලා අපි සුළු කරගන්න ඕන. මම ඒක පහලින් දෙන්නම් පුතාලට. එතකොට දැනට ගණනය කරන්න මගෙත් එක්ක S කියන ශ්‍රිතය S සමානයි ලියා ගන්න ඍණ 200 ධන 0.2 ආවේ කොහොමද? 1 ඍණ B. එකෙන් අඩු කරා 0.8. 0.2 වරහන් ඇතුලේ
y ඍණ t වලට දාන්න වරහන දාලා y අපිට එන්නේ 7120යි බදු ඍණ 100යි. එතකොට 7120න් ඍණ 100ක් අයින් කරලා ඊළඟ පියවරට අපි යනවා. s සමානයි ඍණ 200 ධන 0.2යි 7120න් 100ක් අඩු කරපුවාම 7025යි. මේ 7025.2න් වැඩි කරන්න ඕනි. එතකොට s කියන ශ්‍රිතය අපි ගේන්න ඊළඟ පියවරට යනවා ලියා ගන්න s සමානයි ඍණ 200 ධන 1405යි. 1405 ආවේ කොහොමද? අර දශම දෙකෙන් 7025 වැඩි කරලා. එහෙමනම් අපිට s සමානයි 1205ක් කියලා අපිට ගණනය කරන්න පුළුවන්. දැන් s 1205ක් කියලා අපි හොයාගත්තා. දැන් අපි මෙන්න ගේනවා මේ s හොයාගෙනයි අපි ගත්තේ 1205. එතකොට t වලට 100යි m අපි හොයාගෙන තියෙනවා 1445යි. දැන් අපි සුළු කරනවා. කීයද එන්නේ? 2750යි. දැන් පුතාලා හොඳට මතක තියාගන්න මේ අපි හෙව්වේ මොනවාද? කාන්දු වීම. s ධන t ධන m. දැන් කාන්දු වීම w සමාන වෙන්න ඕන j වලට. ඒකත් මම අහනවා 7 වෙනි ප්‍රශ්නේ. විදීම් කීයද කියලා. හරිද? කාන්දු වීම s 1205යි t 100යි m 1445යි දැන් 2750කට ආවා. දැන් අවසාන ගණනය කිරීමට වෙන s කියන එක හොයාගත්ත විදිහ පැහැදිලිද? මං කිව්වා ඍණ 200 ධන 0.2යි y ඍණ 100. එතකොට දශම දෙකෙන් 7120යි y ඍණ 100යි අපි සුළු කරගත්තා 1405යි මම කිව්වේ පුතාලට. එතකොට 1205 මේ විදිහට තමයි ආවේ. දැන් මේ කාන්දු වීම ටික අපි ගණනය කරා. දැන් අපි විදීම් ටික ගණනය කරන්න යන්නේ. විදීම් මොනවද තියෙන්නේ? විදීම් සමානයි i ධන g ධන x. මේ සංඛ්‍යා ටික සියල්ලම පුතාලගේ ගණනය කිරීමේදී දීලා තියෙනවා. i 1500යි g 500යි x 750. 2750. දැන් බලන්න සමතුලිත නිමැවුමේදී කාන්දු වීම අපිට ආවා 2750ක්. විදීම් මෙන්නෙත් අපිට 2750යි. හරිම සරලයි පැහැදිලි. දැන් සමතුලිතයි කියන එක පැහැදිලි වෙනම ඇති. y සමානයි e කියන එකත් අපි මම පුතාලට පැහැදිලි කරා පස්වෙනි ගණනය කිරීමේදී 7125කට යොමු වෙනවා කියලා. එහෙමනම් ගිලිහීම් ඇතුළු වීම 2750කට තුලිත වෙනවා කියලා ඔප්පු වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සමතුලිතයි කියන එක. දැන් අපි මේ වෙනකොට පුතාලට ගැටලු ඇති. එකපාරම මේ විෂය කරුණු අවබෝධ කරගන්න අමාරුයි. මම ඒක දන්නවා. අපිත් ඉගෙන ගත්ත වයසේදී කොහොම තමයි. නමුත් ඊට වැඩිය දැන් ළමයි හරීම ඇඩ්වාන්ස් ඒ කියන්නේ හරීම උසස් තාක්ෂණයෙන් හරීම පිරිපුන් ළමයි. ඒ නිසා සොයලා දැනගන්න හැකියාව තියෙනවා දරුවන්ට. ඒක නිසා මම කියනවා පාස් පේපර්ස් ටික ගන්න නැවතත් අරගෙන දැන් පුතාලට හොඳටම මතක තියාගන්න පේපර් එකේ පළවෙනි කොටස ආවරණය කරන්න දැන් හැකියාව තියෙන්න ඕනේ. පළවෙනි කොටස දැන් අපි අවසන් කරලා ඉවරයි. ඒ කියන්නේ සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි පාර්ට් එක ප්‍රශ්න 5ක් දැන් පුතාලට පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේත් මේ වෙනකොට ප්‍රශ්න 25කට වගේ 20කට වගේ පිළිතුරු ලියන්න පුතාලට පුළුවන්. ඒ නිසා දැන් දැනුමින් සන්නද්ධ වෙන්න නැවත මේ පාඩම් අධ්‍යයනය කරලා පුතාලා දැනුම තහවුරු කරගන්න කියන එක තමයි මම ඉල්ලීමක් හැටියට කරන්නේ. ඒ නිසා අපි ඊළඟ සතියේදී 13 ශ්‍රේණියේ පළමුවෙනි පාඩමට අවතීර්ණය වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා පුතාලා පහුගිය ප්‍රශ්න පත්‍ර ටික අරගෙන පුතාලගේ අධ්‍යයනය කටයුතු තහවුරු කරගන්න උත්සාහයක යෙදෙන්න. ඒක නිසා
අදට අපි පාඩම මෙතනින් ඉවර කරනවා. ඒ කියන්නේ 12 පාඩම් සියල්ල අපි ආවරණය කරලා ඉවරයි. ඒ නිසා පුතාලා මේව නැවත නැවත අධ්‍යයනය කරලා දැනුම තහවුරු කරගන්න පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.